ආයුබෝවන් සියලුම දෙනා. අදත් අපි ඔයගොල්ලෝ හමුවට ආවා ඉංජිනේරු තාක්ෂණවේදී න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම සම්බන්ධ ඔබ දැනුවත් කරන වීඩියෝ මාලාවේ තවත් වැදගත් වීඩියෝ එකක් සමගින් මේ දක්වා අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔබ දන්නවා මේ වෙනකොට ඉංජිනේරු තාක්ෂණවේදී න්‍යායාත්මක කරුණු සම්බන්ධයෙන් තමයි අපි කතා කර ඉන්නේ. විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණ වලට අමතරව මේ න්‍යායාත්මක කරුණු සම්බන්ධයෙන් තමයි අපි කතා කර ඉන්නේ. ඒ අර්ථය අපි මේ ඉංජිනේරු තාක්ෂණවේදී විෂය නිර්දේශයේ මූලික නිපුණතා මට්ටමක් වන දෙවෙනි නිපුණතා මට්ටම සම්බන්ධයෙන් තමයි කතා කර ඉන්නේ. ඉංජිනේරු වැඳීම සම්බන්ධයෙන්. ඉංජිනේරු වැඳීම එහෙම නැත්නම් කාර්මික වැඳීම එහෙම නැත්නම් ජ්‍යාමිතික වැඳීම කියලා හඳුන්වන මේ විෂය සම්බන්ධයෙන්. ඒතකොට අපි කලින් වීඩියෝ එකේ කරා මේ මූලික ජ්‍යාමිතික උපාංග සම්බන්ධයෙන්. මූලික ජ්‍යාමිතික උපකරණ ඊට අමතරව මේ ඉංජිනේරු වැඳීම කියන එක පිළිබඳව කෙටි හැඳින්වීමක් අපි කළා. මොකටද උපයෝගී කරගන්නේ කියලා. අද අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක මේ මූලික ජ්‍යාමිතික අංග කියන දේවල් ගැන කතා කරමු. රේඛාවක් කියන්නේ මොකද්ද? ඊට පස්සේ සරල රේඛාවක් කියන්නේ මොකද්ද? රේඛා ඛණ්ඩයක් කියන්නේ මොකද්ද? ලක්ෂයක් කියන්නේ මොකද්ද? ආර්ථ රේඛාවක් ඒ වගේ දේවල් නිර්වචනය කරමින් ඔබගේ දැනුම සංවර්ධනය කරන්න. ඉතින් අපි බලමු මොනවද මේ මූලික ජ්‍යාමිතික අංග? ඒවා කොහොමද අපේ ඉංජිනේරු වැඳීම සඳහා අපි උපයෝගී කරගන්නේ කියලා. එතකොට අපි කතා කළොත් මේ මූලික ජ්‍යාමිතික අංග හා සම්මත රේඛා වර්ග පිළිබඳ විශේෂයෙන් ඉංජිනේරු වැඳීමේ ඉතාම වැදගත් සංකල්ප මේ මූලික සංකල්ප ආදරණීය දුවපිතේ ඔබ තුන හොඳින් ඔබ රෝපණය කරගත්තොත් ඔබ හොඳින් දැනුමට ඔබ එකතු කරගත්තොත් මම හිතන්නේ මේ ඉංජිනේරු වැඳීම සම්බන්ධ උපරිම ලකුණු ඔබට විභාගයේදී උපයා ගන්න පුළුවන්. ඒක නිසා අපි බලමු මේවා විශේෂයෙන් ගණිතයේ විෂය මූලික 6 7 8 9 10 ඒ වගේ ශ්‍රේණි වල ගණිතයේ විෂය ජ්‍යාමිතිය ගැන කතා කරනවා. එතකොට අපි මේ දේවල් ඔබට පැහැදිලිව උදාහරණ සහිතව කතා කරනකොට මම හිතන්නේ ඔබගේ දැනුමත් අලුත් වෙවි. දැනුමේ යම් අඩුවක් තියෙන කෙනෙක් ඉන්නොත් මම හිතන්නේ ඒවත් ඔබට සංවර්ධනය කරගන්න හැකි වේවි. එතකොට අපි බලමු මේ මූලික ජ්‍යාමිතික අංග හා සම්මත රේඛා වර්ග යටතේ පළවෙනි එක අපි කතා කරමු. මූලික ජ්‍යාමිතික අංගය යටතේ පළවෙනි එක ලක්ෂය කියන එක. ලක්ෂය පොයින්ට් එක. ලක්ෂය. එතකොට ජ්‍යාමිතික රේඛා ගත්තත් ඊට පස්සේ ජ්‍යාමිතික නිර්මාණ අර අපි කියන්නේ සැලසුම් අරමුණේ ඔය සියලුම දේවල් ගත්තොත් මූලිකම තැනුම එකේ තමයි පුතේ මේ ලක්ෂය කියන එක. ඒතකොට ලක්ෂයට සාමාන්‍යයෙන් ජ්‍යාමිතියේදී අපි ගන්නේ ලක්ෂයට විශාලත්වයක් නැහැ කියලා. ලක්ෂයක් කියන්නේ ඇත්තටම රේඛා දෙකක්, ඒ කියන්නේ ඡාප දෙකක්, එහෙම නැත්නම් රේඛා දෙකක් එකිනෙක ඡේදනය වෙන ස්ථානයක්. එහෙම නැත්නම් ඊටාම තියුණු තුඩකින් කරන සලකුණ. හැබැයි ඉතින් අපේ දරුවෝ වැරද්දකුත් කරනවා මම මේකත් මේ අතරේ පෙන්නන්න. අපි බලමු නිර්වචනයේ රේඛා දෙකක් එකිනෙක ඡේදිත ස්ථානයක් හෝ සිහින් තියුණු තුඩකින් සලකුණු කළ දිත. අර මම කිව්වා සිහින් තියුණු තුඩකින් විශේෂයෙන් ඔයගොල්ලන් කාවාට තුඩ ගන්න. ඒ වගේ සිහින් තියුණු තුඩකින් සලකුණු කළ දිත ලක්ෂයක් ලෙස හඳුන්වනු ලැබේ. ලක්ෂයකින් ස්ථානයක් දක්වන. කිසියම් ස්ථානයක් දක්වන්න පුළුවන් කොලයක් මත කර්දාසයක් මත අපිට කිසියම් විශාල ප්‍රමාණයක් තුළ ඒ ස්ථානයක් පොයින්ට් කරලා පෙන්වන්න හැකි. මෙන්න අහවල් ස්ථානෙ. ලක්ෂයකින් කිසියම් ස්ථානයක් දක්වද ලක්ෂයට විශාලත්වයක් නොමැතිසේ සලකනු ලබයි. දැන් ඔන්න ඔයගලන්ට පේනවා මෙතන රූප සරහන් බලනවා මෙන්න පොයින්ට් එකක් තියෙනවා අර තියුණු තුඩකින්. ඊට පස්සේ මෙතන පේනවා ඔයගලන්ට මේ රේඛා ඡේදනයක්, ඡාප ඡේදනයක් ඒ ඔක්කොම මොනවද? ලක්ෂ. එතකොට අපි බෝඩ් එකට පොඩ්ඩක් ගියොත් අපේ දරුවෝ කරන වැරද්ද නේද? දැන් ලක්ෂයක් අඳින්න කිව්වහම උදාහරණයක් විදිහට ගන්න ඕගොල්ලන්ගේ වාමන පෑන තියෙන එකේ දැන් මගේ නම් මේ පෑන ටිකක් තුර ලොකුයි. ඒතකොට දැන් ලක්ෂයක් අඳින්න කිව්වහම අපි කරන්නේ මෙන්න එක සැරයක් මේ විදිහට තියලා ගන්නවා. දැන් ඔයගොල්ලන්ට පේනවා මෙතන පොඩි ලක්ෂයක් පිටින්ම. ඒතකොට විශාලත්වයක් නොමැතිසේ නිකන් සමහර ළමයි කරන්නේ ලක්ෂයක් පිටවන්න කිව්වොත්. ඔන්න ලක්ෂයක් පිටිටව සමහර ළමයි. මේ වැඩේ කරන්න එපා නේද? සස්පෙල දරුවෝ සමහර වෙලාවට කරනවා. පොඩි පන්ති වල දරුවෝ නම් කරක් කමක් නැහැ නේද? ඒතකොට මේක ලක්ෂයක් නෙමෙයි මෙතන ලක්ෂ ගාණක් තියෙනවා. ලක්ෂ ගාණක් නේද? ලක්ෂයක් කියන්නේ ඒතකොට ඊටාම සියුම් සලකුණක් තියුණු තුඩකින් කරන සලකුණක්. ඒක නිසා මෙන්න මේක සැරයක් මේ තියලා ගත්තා නම් ලක්ෂයක්. විශේෂයෙන් මතක තියාගන්න
මෙතන ඉහාට අපි කතා කරන ජ්‍යාමිතික නිර්මාණ සියල්ලටම පදනම් වෙලා තියෙන්නේ මෙන්න මේ ලක්ෂය කියන එක. හරි. එහෙනම් ලක්ෂය ගැන දන්න. ඊගාට අපි බලමු දෙවෙනි ජ්‍යාමිතිකාංගේ රේඛා lines. එතකොට රේඛාවක් නිර්මාණය වෙන්නේ කොහොමද? රේඛාවක් නිර්මාණය වෙන්නේ දැන් අපි අකුරක් ලියන්න ගියත් මොනවා හරි චිත්‍රයක් අඳින්න ගියත් මොනවා නිර්මාණය කරන්න ගියත් අපිට රේඛා අවශ්‍යයි. රේඛා ගත්තාම සරල රේඛා තියෙනවා, වක්‍ර රේඛා තියෙනවා, සමාන්තර රේඛා තියෙනවා, ආන්තර රේඛා තියෙනවා නේද? රේඛා ගොඩාක් වර්ග තියෙනවා. එතකොට රේඛාවක් කියන්නේ මොකක්ද කියලා අහුවොත් රේඛාවක් කියන්නේ දුවේ පුතේ මෙන්න මේ අපි අර කලින් කතා කරපු ලක්ෂය. ලක්ෂයකට කිසියම් බලයක් ලබා දීලා චලනය කෙරෙව්වොත් ලක්ෂයකට කිසියම් බලයක් ලබා දීලා චලනය කෙරෙව්වොත් අන්නේ චලනය වෙන ලක්ෂයේ ගමන් පතේ එහෙම නැත්නම් ගමන් මාර්ගය අපි හඳුන්වනවා මොකක් කියලාද? රේඛාවක් කියලා. අපි බලමු අර්ථයක් තියෙන රේඛා ඉංග්‍රීසියෙන් කියනවා lines කියලා. ලක්ෂයකට කිසියම් බලයක් ලබා දී ගමන් කරවුවේ එම ගමන් පතේ කියන්නේ ගමන් මාර්ගය කියන එක. ඒක රේඛාවකි. දැන් ඔන්න ඔයගොල්ලන්ට පේනවා මේ එන වක්‍ර රේඛා තියෙනවා මේ. ඊට පස්සේ මේ සරල රේඛා තියෙනවා. ලක්ෂයකට බලයක් ලබා දීලා ගමන් කෙරෙව්වා. අපි බෝඩ් එකට පොඩ්ඩක් ගිහිල්ලා බලමු. එතකොට මම කිව්වා ලක්ෂයකට බලයක් දීලා ගමන් කෙරෙව්වොත් චලනය කෙරෙව්වොත් රේඛාවක් නිර්මාණය වෙනවා කියලා බලන්නකෝ. නිර්වචනය ඇත්තද නැද්ද කියලා. ඔන්න මම ලක්ෂයක් තියෙනවා මෙතන. ලක්ෂයක් තියෙනවා මොකද කරන්නේ මම මේ අතින් කැමති විදිහට මේකට බලය යොදලා ගමන් කරනවා. මේ ඔයගලන්ට පේනවා රේඛා නිර්මාණය වෙනවා. පැහැදිලි නේද? මේ ඔය නේද? ලක්ෂයකට බලයක් යොදවලා ගමන් කෙරෙව්වොත් ඒ ගමන් පතේ එහෙම නැත්නම් ගමන් මාර්ගය අපි හඳුන්වනවා මොකක් කියලාද? රේඛාවක් කියලා. හරි. එහෙනම් ඔන්න දැන් ලක්ෂය දන්නවා රේඛාව දන්නවා. ඊගා මූලික ජ්‍යාමිතිකාංගය අපි බලමු. සරල රේඛාව. අපි කියනවා ස්ට්‍රේට් ලයින් කියලා. සරල රේඛාවක් කියන්නේ. අපි අර්ථයක්ීමත් එක්කම කතා කරමු. සරල රේඛාවක් කියන්නේ දුරපතේ ලක්ෂ දෙකක් අතර කෙටිම දුර. ලක්ෂ දෙකක් අතර කෙටිම දුර. මේ බලන්නකො රූප සරණ. දැන් අපි උදාහරණයක් ගත්තොත් මෙන්න මෙතන 1 ලක්ෂයක් තියෙනවා මෙතන 1 ලක්ෂයක් තියෙනවා. ඒ දෙන්න අතර කෙටිම දුර තමයි මේ සරල රේඛාව. මෙතනත් ඒ වගේ. මෙතනත් ඒ වගේ. මම බෝඩ් එකේ ඇඳලා පෙන්නන්නම්. දැන් ඔන්න බලන්න. මම මෙතන පිළිටවා ගන්නවා ලක්ෂ දෙකක්. මෙන්න 1 ලක්ෂයක් මම දා ගන්නවා A කියලා. ඔන්න අනිත් ලක්ෂය මම දා ගන්නවා B කියලා. එතකොට ඔන්න ඔය ලක්ෂ දෙක අතර කෙටිම දුර තමයි සරල රේඛා. එතකොට ඔය ලක්ෂ දෙක අතර දුර අඳින්න පුළුවන් ක්‍රම ගොඩක් තියෙනවා. දැන් උදාහරණයක් ගන්නකො මම අඳිනවා මෙන්න මෙහෙම. ඔන්න එකක්. ලක්ෂ දෙක අතර දුර. ඊට පස්සේ මම අඳිනවා මේ විදිහට. ඔන්න තව එකක්. ලක්ෂ දෙක අතර දුර. ඊගාට මම අඳිනවා මෙහෙම. ඔන්න තව එකක්. ඊගාට මම අඳිනවා මෙන්න මෙහෙම. එතකොට ඕගොල්ලන්ට පේනවා මෙයා සරල රේඛාවක් නෙමෙයි, මෙයා සරල නෙමෙයි, මෙයා සරල නෙමෙයි. මෙන්න මෙයා තමයි කවුද? මෙන්න මේක තමයි සරල රේඛාව. මෙන්න මේ ලක්ෂ දෙක අතර කෙටිම දුර දක්වන රේඛාව තමයි සරල රේඛාවක් කියලා කියන්නේ. එහෙනම් ඒකත් පැහැදිලි. ඊගාව එක අපි බලමු හතරවෙනි මූලික ජ්‍යාමිතිකාංගයේ රේඛා ඛණ්ඩය. රේඛා ඛණ්ඩයක් කියන්නේ. රේඛා ඛණ්ඩය දැන් අපි ලක්ෂය ඉගෙන ගත්තා, රේඛාව ඉගෙන ගත්තා, ඊට පස්සේ සරල රේඛාවක් කියන්නේ මොකක්ද කියලා ඉගෙන ගත්තා. දැන් කියනවා රේඛා ඛණ්ඩය. රේඛා ඛණ්ඩයක් කියන්නේ දුව පුතේ සරල රේඛාවක් මත පිහිටි කිසියම් නිශ්චිත ලක්ෂ දෙකක් අතර දුර යා කරන රේඛා. පැහැදිලි නේද? එතකොට අනිවාර්යෙන් රේඛා ඛණ්ඩයක් තියෙන්නේ කොහෙද? සරල රේඛාවක් මත. හරි නේද? සරල රේඛාවක් මත නිශ්චිත ලක්ෂ දෙකක් යා කරන රේඛා. අපි උදාහරණයක් බලමු. අර්ථ දැක්වීමත් එක්ක බලන්න. සරල රේඛාවක් මත පිහිටි නිශ්චිත අවසාන ලක්ෂ දෙකක් අතර දුර රේඛා ඛණ්ඩයක් ලෙස හැඳින්විය හැකියි. එතකොට හොඳට මතක තියාගන්න රේඛා ඛණ්ඩයක් පිළිගන්නේ අනිවාර්යෙන් සරල රේඛාවක් මත. මෙන්න බලන්න. දැන් මේක සරල රේඛාවක් ඇඳලා තියෙනවා. මේ සම්පූර්ණ දිග සරල රේඛාවක්. ඒකේ ඔයගොල්ලන්ට පේනවා ලක්ෂ දෙකක් නම් කරලා දක්වලා තියෙනවා. එතකොට ඔන්න ඔය ලක්ෂ දෙක අතර දුර තමයි කවුද? දිග තමයි සරල රේඛාව පාඩපත් වෙලා තියෙන්නේ. මේකෙත් තියෙනවා මේ විදිහට තියෙනවා. දැන් උදාහරණයක් ගමු. ඔන්න මම අදිනවා සරල රේඛාව. මෙන්න
මෙන්න සරල රේඛාවක් යනවා. එඳලා මට කියනවා මේ සරල රේඛාව මත මිලිමීටර 80ක් දිගට AB රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න. කව කටුවට ගත්ත මිලිමීටර 80ක් අරගෙන මොකද කරන්නේ? කව කටුවට තියෙනවා මෙන්න මේ සරල රේඛා ඛණ්ඩයේ කැමති තැනකින්. තියලා මොකද කරන්නේ? එක සැරයක් චාප් එකකින් මෙතන ඡේදනය කරනවා අන්න මිලිමීටර කීයද? 80යි. එතකොට AB. එතකොට මෙන්න මේ සරල රේඛාව මත පිහිටි මිලිමීටර 80 සරල රේඛා ඛණ්ඩය තමයි කවුද? රේඛා ඛණ්ඩය තමයි කවුද? AB කියන්නේ. පැහැදිලි නේද? එතකොට අනිවාර්යයෙන් මොකද වෙන්න ඕනි? රේඛා ඛණ්ඩයක් නම් සරල රේඛාව මත තියෙන්න ඕනි. අනික තමයි නිශ්චිත අවසාන ආරම්භක ලක්ෂ දෙකක් තියෙන්න ඕනි. එහෙනම් ඒකත් පැහැදිලි. ඊගාව එක අපි බලමු. තිරස් රේඛාව. තිරස් රේඛාව අපි කියනවා horizontal line. තිරස සිරස්ව අපි කියනවා කෙලින් අතර තියෙනකොට අපි කියනවා සිරස කියලා. මෙහෙම පැහැදිලිව තියෙනවා නම් අපි කියනවා තිරස් කියලා. මොකක්ද තිරස් රේඛාව? තිරස් රේඛාව අපි බලමු අත්දැකීම. නිශ්චල ජල මතු පිටක ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව තිරස් රේඛාවයි. ඒ කියන්නේ ඕනෑම භාජනයක ලෝක ජල මතු පිටක් නෙමෙයි අපිට කිව්වා කෙලින්ම තරල මතු පිටක් කියලා ඕනෑම භාජනයකට ද්‍රවයක් පිරෙවුවා. ද්‍රවයක් පිරෙවුවාම අපි දන්නවා ඒ සමාන උසේදී පීඩනයේ සමානයි වායු ගෝලීය පීඩනය. ඒක නිසා මොකද වෙන්නේ? ওই ද්‍රව කන්ද ඒ භාජනයේ හැඩය අරන් නිශ්චල වෙනවා. ඔන්න ඔය නිශ්චල වෙද්ද ද්‍රව මතු පිට ජල මතු පිටක් කියලා අපි ගමුකෝ. පැහැදිලි ළඟම උදාහරණ. බාල්දියකට වතුර දාලා වතුර නිශ්චල වෙන්න තියෙනවා. නිශ්චල වුණාට පස්සේ මතු පිට ලක්ෂ දෙකක් අපි යා කරොත් සරල රේඛාවකින් අන්න එක අපි හඳුන්වනවා මොකක් කියලාද? තිරස් රේඛාව. එතකොට ප්‍රධාන වශයෙන් අපිට මේ ඉංජිනේරු ඇඳින්නේ තිරස් රේඛා ඇඳින්න අපි පාවිච්චි කරනවා මොකක්ද? ටී රූල භාවිතා කරනවා. අපි අර මූලික උපාංග ඇඳින්නේ මෙතන කිව්වා ටී රූල කියලා. එතකොට නිශ්චල ජල මතු පිටක් මත පිහිටන ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව තිරස් රේඛාවයි. ටී රූල භාවිතයෙන් තිරස් රේඛා අඳිනු ලබයි. ඔන්න ඇඳලා තියෙනවා තිරස් රේඛාව. පැහැදිලි නේද? තිරස් රේඛාවක් ඇඳලා තියෙනවා. ඊගාවෙක සිරස් රේඛාව vertical line. සිරස් රේඛාව. සිරස් රේඛාව කියන්නේ. දැන් තිරස් රේඛාව නම් අපි කිව්වා නිශ්චල ජල මතු පිටක් මත ලක්ෂ දෙකක් යා කරන සරල රේඛාව තිරස්. ඔන්න ඔය තිරස් රේඛාවට ලම්බකව රේඛාවක් නිර්මාණය කරනවා. තිරස් රේඛාවට ලම්බකව රේඛාවක් නිර්මාණය කළොත් අපි කියනවා අන්න ඒක මොකක් කියලාද? සිරස් රේඛාවක්. අපි බලමු අර්ථයක් තිරස් රේඛාවට ලම්බකව අඳිනු ලබන සරල රේඛාව සිරස් රේඛා නම් වේ. තිරස් රේඛාවට ලම්බකව. දැන් උදාහරණයක් අපි ගමු. දැන් බෝඩ් එක බලන්න. මෙන්න AB කියලා සරල රේඛා ඛණ්ඩයක් තියෙනවා. තිරස් රේඛාව. මම මොකද කරන්නේ? මේකේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරනවා. ඔයගොල්ලෝ දන්නවා ජ්‍යාමිතියත් එක්ක ගණිතයට ඉගෙනගෙන තියෙනවා. කාකටු අරගෙන මේකේ භාගයකට වඩා වැඩි දුරක් අරේ විදියට අරගෙන ඉහළින් ඡාපයක් ගහනවා. A වල කාකටු උඩ තියලා ඉහළින් ඡාපයක් යවුවා, පහළින් ඡාපයක් යවුවා. B වල කාකටු උඩ තියලා මොකද කරන්නේ? මේ ඡාප ඡේදනය කළාම මෙතන එනවා කවුද? මෙන්න මේකේ AB වල ලම්බ සමච්ඡේදය. එතකොට මෙන්න මේ තිරස් රේඛාවට ලම්බකවම නිර්මාණය කළා කවුද? රේඛාවක්. එයා අපි හඳුන්වනවා මොකක්ද? සිරස් රේඛාව කියලා. පැහැදිලි නේද? එතකොට ටී රූලෙන් රේඛාවක් ගහලා දැන් ටී රූලෙන් අපි මෙහෙම රේඛාවක් ගහුවයි කියන්නේ රේඛාවක් ගහලා ඔක මත තියෙනවා මොකද්ද? මේ විදිහට විද්‍යාත්මක ප්‍රශ්නයක් තියලා මෙන්න මෙතන රේඛාව ඇඳලා මේ විදිහට රේඛා ඇඳගත්තොත් මේ ඔක්කොම මොනවද? සිරස් රේඛා. ඔන්න පැහැදිලි එහෙනම්. එතකොට ටී රූලට විද්‍යාත්මක ප්‍රශ්න යුගලයේ භාවිතා කරලා අපිට සිරස් රේඛා අඳින්න පුළුවන්. දැන් රූප සමානත් බලන්න. ඔන්න සිරස් රේඛාව. පැහැදිලි නේද? සිරස් රේඛාව. එතකොට තිරස් රේඛාව දැන් දන්නවා horizontal line එක. සිරස් රේඛාව අපි දන්නවා vertical line එක. ඊගාට හත්වෙනි ජ්‍යාමිතික අංගය ආනත රේඛා. අපි කියනවා oblique line කියලා. ආනත රේඛා. බලන්නකො අර්ථයෙන් සිරස්සෝ තිරස් නොවන සරල රේඛා. ඔන්න විශේෂත්වය. සිරස් වෙන්නත් බෑ තිරස් වෙන්නත් බෑ. හැබැයි සිරස් තිරස් නොවන මොන රේඛාද? සරල රේඛා. අපි හඳුන්වනවා කවුරු කියලාද? ආනත රේඛා කියලා. බලන්නකෝ. මෙන්න තියෙනවා ආනත රේඛා. මේවා සිරසුත් නැහැ තිරසුත් නැහැ නේ. ආනතයි. කිසියම් කෝණයකට ආනත වෙලා තියෙන්නේ. හැබැයි සරල රේඛා. පැහැදිලි නේද පුතේ? එහෙනම් සිරස්සෝ තිරස් නොවන සරල රේඛා සියල්ලම අපිට හඳුන්වන්න පුළුවන් මොනවා කියලාද? ආනත රේඛා කියලා. අටවෙනි එක
සමාන්තර රේඛා parallel line සමාන්තර රේඛා හොඳම උදාහරණයක් නේද කෝච්චිය ගියා නම් දන්න සමාන්තර රේඛා වලට හොඳම උදාහරණයක් මොකක්ද කෝච්චිය පීලි දෙක එකිනෙකට සමාන්තරවයි විහිදෙන්නේ එතකොට අපි දන්නවා අර පොඩි කාලේ අපි ජ්‍යාමිතිය ඉගෙන ගන්නවා දික් කිරීමෙන් එකිනෙක ඡේදනය වෙන්නේ නැති රේඛා සාමාන්‍යයෙන් ආනත රේඛා අපිට දිග වැඩි කරලා යනකොට කොහෙද හරි ඡේදනය වෙන්නේ ඒ ආනත යම් දෙපැත්තෙන් එක පැත්තකදී කොහෙන් හරි අපිට ඡේදනය කරලා පෙන්වන්න පුළුවන් ආනත රේඛා දෙකක් ඇඳ සමාන්තර රේඛා ඇඳුත් කවදාවත් එකතු වෙන්නේ නැහැ නේද රේල් පීල වගේ එක දිගට සමාන්තරව පිහිටන එහෙනම් අපි බලමු අර්ථයක් කියන සෑම විටම එකිනෙකට සමාන්තර පරතරයකින් යුක්තව අඳින රේඛා දිග්ගර ඇඳීමේදී එකිනෙක හමු නොවනසේ අඳින රේඛා සියල්ල මොනවාද සමාන්තර රේඛා නම් වේ. ඊතුඩු මගින් සමාන්තර බව දක්වනු ලබයි. එතකොට විශේෂත්වයක් කියනවා මොකද්ද? සමාන්තර රේඛාවක් අඳින කිසියම් රේඛාවක් ගන්නවා රෙෆරන්ස් තියලා කිසියම් රේඛාවක් මූලික රේඛාව විදිහට අරගෙන ඒකට සමාන්තර දුර පරතරයක් තියලා තමයි දාත රේඛාවක් අඳින්නේ. උදාහරණයක් මම බෝඩ් එකේ පෙන්නන්න. එහෙම ඇඳා විශේෂත්වය මොකද්ද දුවේ? ඉතින් අපිට කියනවා ඒ රේඛා දිග වැඩි කරලා ඇඳා කවදාවත් එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. එතකොට එහෙම ඡේදනය වෙන්නේ නැති රේඛා සමාන්තර රේඛා කියලා කියනවා. ඒවා දක්වනවායි කියනවා ඊ තුඩු මගින්. අපි බලමු උදාහරණයක්. දැන් ඔන්න මම සමාන්තර රේඛා අඳින්න යන්නේ ඒකෙන් මම රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරනවා AB කියලා. AB කියන රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරගන්න. AB නිර්මාණය කළා ඊට පස්සේ අපිට කියනවා AB ට මිලිමීටර 80ක් ඉහළින් ගෝ පහළින් මම ගන්නවා ඉහළින් සමාන්තර රේඛාවක් නිර්මාණය කරන්න. AB ට මිලිමීටර 80ක් ඉහළින්. එතකොට මම මොකද කරන්නේ? මිලිමීටර 80ක් ආකටුවට ගත්තා. A වල තියලා ඉහළින් පොයින්ට් එකක් දාගත්තා. B වල තියලා ඉහළින් පොයින්ට් එකක් දාගත්තා. එතකොට මෙන්න මේ පරතරය මොකද වෙන්නේ? මේ රේඛාවේ මේ රෙෆරන්ස් තියපු රේඛාවේ ඉඳලා අඳින රේඛාවට හැම වෙලේම මේ පරතරය සමානයි. ඒකයි අර අපිට කියන්නේ සමාන පරතරයකින් යුක්තව අඳින රේඛා කියලා. එතකොට මෙතන ඉඳලා මිලිමීටර 80ක් උඩින් මොකද කරන්නේ? මේ විදිහට රේඛාවක් ගහ ගන්න පුළුවන්. එතකොට මේක සමාන්තර බව දක්වන්න අපි මොකද කරන්නේ? මේ විදිහට E හිස් දෙකක් දාන්න. එතකොට මේ රේඛා එකිනෙක දික් කරාට කවදාවත් එකිනෙක ඡේදනය වෙන්නේ නැහැ. හැබැයි ආනත රේඛා දෙකක් ගත්තොත් දැන් උදාහරණයක් ගන්නකො ඔන්න එක සරල රේඛාවක්. මෙන්න තවත් සරල රේඛාවක්. දැන් මම මේක දිග වැඩි කරලා ඇඳුවොත් මොකද වෙන්නේ? දැන් මේක සමාන්තර නොවෙන නිසා මොකද වෙන්නේ? මෙන්න මෙතනදී ඡේදනය වෙනවා. හැබැයි ඔක සමාන්තර වුණා නම් කවදාවත් ඔය විදිහට දිග වැඩි කරලා ඇඳලා කියලා ඡේදනයකට ලක් වෙන්නේ නැහැ. එහෙනම් මොන සමාන්තර රේඛා ගැන පැහැදිලි අපි රූප සරණකුත් බලමු. ඔන්න සමාන්තර රේඛා මේ බලන්න මේ අතු පාටින් දක්වලා තියෙන්නේ රෙෆරන්ස් නියම රේඛාව මූලික රේඛාව මේ එයාට සමාන්තරව සමාන පරතර සහිතව මේ බලන්න මෙතන ඉඳලා මෙහාට පරතරය ගත්තොත් මේ ආරම්භයේ අවසානයේ මැද්දේ හැමතැනම පරතර එක සමානයි. මේ ආනතවත් අඳින්න පුළුවන් සමාන්තර රේඛා සිරස් අඳින්න පුළුවන් තිරස් අඳින්න පුළුවන් ආනතව අඳින්න පුළුවන් ගැටලුවක් නැහැ. ඊගාව එකක් බලමු. වක්‍ර රේඛා අපි කියනවා කර්ව්ඩ් ලයින් කියලා. වක්‍ර රේඛා ඒ මොනවද? වක්‍ර රේඛා අත දැක්වීමෙන් අපි ඉගෙන ගමු. සරල රේඛා නොවන රේඛා ඔක්කොම අපි හඳුන්වනවා මොනවා කියලාද? වක්‍ර රේඛා කියලා. එතකොට අර්ථ දැක්වීම තවත් විස්තර කරනවා. එනම් කිසියම් ජ්‍යාමිතික අවශ්‍යතාවයක් සපුරාලමින් ගමන් ගන්නා ලක්ෂයක ගමන් පතේ කිසියම් ජ්‍යාමිතික අවශ්‍යතාවයක් සපුරාලමින් ගමන් කරන ලක්ෂයක ගමන් පතේ අපිට හඳුන්වන්න පුළුවන් මොනවා කියලාද? වක්‍ර රේඛා කියලා. එතකොට මේගොල්ලෝ මොන රේඛා නෙමෙයි? සරල රේඛා නෙමෙයි. එහෙනම් ලක්ෂ දෙකක් අතර කෙටිම දුර යා කරන රේඛා නෙමෙයි මේගොල්ලෝ. ඊට වඩා වැඩි දුරක් යා කරන රේඛා බලමු රූප සරණ. මෙන්න තියෙනවා වක්‍ර රේඛා බලන්න ඕනේ. මේක අපිට ඉතින් අඳලා තියෙනවා නේද? හිතේ පාඩිය අඳලා තියෙනවා මේ වක්‍ර රේඛා. පැහැදිලි නේද? වක්‍ර රේඛාව විශේෂත්වය මොකක්ද එතකොට? සරල රේඛා නොවන රේඛා ගැන උදාහරණයක් ගන්න. දැන් බෝඩ් එක බැලුවම ඔයගලන්ට පේනවා වක්‍ර රේඛාවක් අඳින්නේ කියන්නේ.
AB කියලා ලක්ෂ දෙකක් දීලා තියෙනවා. අපිට කියනවා වක්‍ර රේඛාවක් අඳින්න. එතකොට වක්‍ර රේඛාව අඳිනකොට අපි කරන්නේ මොකද්ද? AB අතර කෙටිම දුර නැතුව කැමති විදිහකට අඳිනවා. මෙන්න මට ඇඳ හැකි වක්‍ර රේඛාව. මොන වක්‍ර රේඛාව? දැන් මම මේ පැත්තට ඇඳුවොත් නේ. වක්‍ර රේඛාව. පැහැදිලි නේද? එතකොට වක්‍ර රේඛාවල තියෙන විශේෂත්වය තමයි ඒගොල්ලෝ සරල රේඛා නෙමෙයි. ලක්ෂ දෙකක් අතර කෙටිම දුර යා කරන රේඛා නෙමෙයි. ඊට වඩා වැඩි දුරක් යා කරන ගමන් පත. එහෙනම් ඔන්න ඒකත් පැහැදිලි වක්‍ර රේඛා. ඊගාවට අපි යනවා වැදගත් කොටසකට. අර මූලික ජ්‍යාමිතිකාංග ටික ඉවර කරලා වැදගත් කොටසකට එනවා. ජ්‍යාමිතික ඇඳීමේ එහෙම නැත්නම් මේ ඉංජිනේරු ඇඳීමේ වැදගත්ම කොටසක්. මොකද හේතුව මේ ටික ගැන අපි දැන් කතා කරන්නේ රේඛා වර්ග සම්බන්ධ. සම්මත රේඛා වර්ග සම්බන්ධයෙන් ඔබ ඊටාම හොඳින් දැනුවත් වෙලා ඉන්න ඕනි. මොකද හේතුව විභාගයේදී ලකුණු උපයා ගන්න. අනිවාර්යෙන් මේ නිවැරදි රේඛා භාවිතය ඊටාම වැදගත් වෙයි. ඉතින් අපි බලමු මේ රේඛා වර්ගවල තියෙන වැදගත්කම කොහොමද කියලා. ඒකෝ දැන් අපි කතා කරන්නේ සම්මත රේඛා වර්ග ටික ගැන. දැන් ඔයගොල්ලන්ට බැලුව හැකි තිරේ ඉංජිනේරු ඇඳීමේ භාවිතා වෙන සියලුම සම්මත රේඛා ටික මෙතන බලාගන්න හැකි. මම පොඩ්ඩක් මේ පැත්තට වෙන්න. ඒතර ඔයගොල්ලන්ට පැහැදිලිව බලා ගන්න පුළුවන්. මේ වගේ තියෙන ප්‍රධාන වශයෙන් සම්මත රේඛාව, සම්මත රේඛාවේ නම, සම්මත රේඛාව භාවිතා කරන අවස්ථාව. එතකොට මේ සම්මත රේඛාවේ නම ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. රේඛාව ඇඳෙන විදිය විශේෂයෙන් මේ නම කියලා නමත් එක්ක මෙන්න මේ විශේෂයෙන් මේ සම්මත රේඛාව ඇඳෙන විදිය තමයි වැදගත්ම දේ. ඊගාට භාවිත අවස්ථාව. මොකද හේතුව ඩ්‍රොවින් වල අපිට අවශ්‍ය විදියට අපිට අඳින්න බෑ. අපේ අවශ්‍යතාව අනුව අර මම ආරම්භයේදීම කිව්වා මේ සම්මත ක්‍රමවේද සම්මත රේඛා ඇතුලේ සියල්ල භාවිතා කරලා තමයි අඳින්නේ. අර ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් නිසා ඉන්දිය ක්‍රමවේදයක් නිසා ඒක සම්මතයක්. එතකොට අනිවාර්යයෙන් මෙන්න මේ රේඛා වර්ග තමයි අපි භාවිතා කරන්නේ බහුල වශයෙන්. එතකොට ඒගොල්ලන්ට කියන නම ඊට පස්සේ මෙතන අපිට කියනවා ඒගොල්ලෝ භාවිතා කරන අවස්ථාව. ප්‍රධාන වශයෙන් පළවෙනි එක අපි කතා කරලා සම්මත රේඛාව ඔයගොල්ලන්ට තියෙනවා ඝන රේඛාවක්. ඝන සරල රේඛාවක් ඇඳලා තියෙනවා. ඒතකොට අපි මේක ගොඩක් වෙලාවට 2B පැන්සලක් එහෙම නැත්නම් 4B පැන්සලක් අපිට පාවිච්චි කරන්න පුළුවන් ඩ්‍රොවින් වල. මෙයා අපි හඳුන්වනවා ඝන අඛණ්ඩ රේඛාව කියලා. ඝන අඛණ්ඩ රේඛාව භාවිතා වෙන්නේ වස්තු වල මෙලෙන දාන දැක්වීම සඳහා. උදාහරණයක් විදිහට අපි ප්‍රක්ෂේපණ ක්‍රමයකදී ප්‍රක්ෂේපණ ගැන අපි තාම කතා කරලා නැහැ. ඉදිරියට අපි කතා කරනවා. ප්‍රක්ෂේපණ වලදී අපි හිතමු උදාහරණයක් විදිහට දැන් මෙන්න මේකේ මේ පෙනෙන දාර ටික අපිට අඳින්න ඕනේ. මේ ඉදිරි පෙනුම අඳින්න ඕනේ කියලා. එතකොට ඉදිරි පෙනුම පේනවා මට මෙන්න මේ ඍජු කෝණාංශයක් පේනවනේ. එතකොට ඔය ඍජු කෝණාංශය ඇඳෙන්න ඕනේ. දැන් මම බෝඩ් එකේ ඇඳලා පෙන්නන්න. බෝඩ් එකේ ඔයගොල්ලන් ඇඳලා පෙන්නන්න. මේක එතකොට ඉදිරි පෙනුම අඳින්න කිව්වහම පෙනෙන දාර ටික ඔක්කොම මම අඳින්නේ කොහොමද? මේ විදිහට මේ ඝන අඛණ්ඩ රේඛාවෙන්. ඔයගොල්ලන්ට පැහැදිලිද? ඔය ඝන අඛණ්ඩ රේඛාවෙන් තමයි ඇඳලා දාපන්න පෙනෙන දාර ඔක්කොම. පැහැදිලි ඇති එහෙනම්. දෙවෙනි රේඛා වර්ගය ගැන අපි කතා කරමු. දෙවෙනි එක ඔයගොල්ලන්ට පේනවා ඔය පළවෙනි එක තරම් ඝන රේඛාවක් නෙමෙයි. ඊට වඩා සිහින් රේඛාවක්, අඛණ්ඩ රේඛාවක් අපි හඳුන්වන එක සිහින් අඛණ්ඩ රේඛාව කියලා. සිහින් අඛණ්ඩ රේඛාව භාවිතා වෙන්නේ මානයේදී. මාන ගැන අපි කතා කළා. මානය කියන්නේ මොනවද කියලා. තාම ඒක ගැන සම්පූර්ණ විස්තරයක් කතා කරන්නේ නැහැ. ඉංජිනේරු ඇඳීමේදී මාන කියන්නේ මිනුම්. මිනුම් දක්වන්න වෙනවා. මොනවා හරි ඩ්‍රොවින් එකක් ඇඳලා ඊට අදාළ මිනුම් ටික අපි දාන්නවා. එතකොට මිනුම් දාන සම්මත ක්‍රමයේදී භාවිතා වෙනවා කවුද? මෙන්න මේ සිහින් අඛණ්ඩ රේඛා. මානයේදීම හරස් පෙර දැක්වීම සඳහා සම නිර්මාණ රේඛා දැක්වීම සඳහා නිර්මාණ රේඛා දැක්වීම. දැන් උදාහරණයක් අපි ගමුකෝ. AB රේඛාවක් නිර්මාණය කරන්න මිලිමීටර 80ට AB ගේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කළා AB රේඛාවේ සිට ඒ ලම්බ සමච්ඡේදකයට ඉහළින් මිලිමීටර 40ක් ඉහළින් C ලක්ෂය ලකුණු කරනවා. එතකොට දැන් උදාහරණයක් අපි ඔක ඇදලා පෙන්නමු. අපිට කියනවා එතකොට මිලිමීටර 80ක් දිගට AB රේඛා ඛණ්ඩය නිර්මාණය කරන්න. එතකොට මම කරන්නේ මොකද්ද? සරල රේඛාවක් ගහ ගන්නවා. මිලිමීටර 80කට වඩා වැඩි වෙන්නේ ඊට පස්සේ කවකරුවට මිලිමීටර 80 අරගෙන මේ රේඛාව මත කවකරුව උඩ තියෙන මෙන්න මේ විදිහට 80 සේයා කරගන්න. එතකොට මෙන්න මේ 80 එන්නේ හැම වෙලේම ඝන අඛණ්ඩ රේඛා. ඊට පස්සේ මට කියනවා නිර්මාණයක් කරන්න මොකද්ද? AB ගේ ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරන්න. එතකොට මේකේ සම්පූර්ණ දිගට වඩා සම්පූර්ණ දිගෙන් භාගයකට වඩා වැඩි දුරක් අරගෙන ඒ වල කවකරුව උඩ තිබ්බා. ඉහළින් ඡාපයක් දැම්මා. පහළින් ඡාපයක් දැම්මා. B වල කවකරුව උඩ තිබ්බා.
මේ චාප ඡේදනය කළා. ඡේදනය කළා මම ලම්බ සමච්ඡේදකේ නිර්මාණය කරගන්නවා. නිර්මාණය කරගන්නේ මොකෙන්ද? ඔය සිහින අඛණ්ඩ රේඛාව. ඊට පස්සේ මට කියනවා මොකද්ද? එම ලම්බ සමච්ඡේදකේ මත AB රේඛාවට ඉහළින් AB රේඛාවට ඉහළින් මිලිමීටර 50ක දුරින් C ලක්ෂයක් පිහිටවනවා. එතකොට මෙන්න මේක තමයි ලම්බ සමච්ඡේදක රේඛාව. ඒකේ AB රේඛාවට ඉහළින් කියන්නේ මෙන්න මේ ඉහළ කොටසේ. AB රේඛාවට ඉහළින් මිලිමීටර 50කට ඉහළින්. එතකොට මෙතන ඉඳලා මිලිමීටර 50 කාකටුවට ගත්තා. මෙතන කාකටුව තුර තිබ්බා. මිලිමීටර 50 දුරෙන් C පිහිටවා ගත්තා. පිහිටවලා මොකද කරන්නේ? මෙන්න මේ කොටසත් අපි නිර්මාණය කර ගන්නවා. මොකේද? ඝන අඛණ්ඩ රේඛාවේ ඒක ඉතුරු වෙච්ච කොටස් ටික මොනවද? මේ ටික මේ ඔයගොල්ලන්ට පේනවා මේවා සීන අඛණ්ඩ රේඛාවේ. මේ ඡාප දාපුව ඔක්කොම ඊට පස්සේ මේ අවශ්‍ය නැති කොටස් සියල්ලම සීන අඛණ්ඩ රේඛා. පැහැදිලි නේද? එතකොට ඔන්න සීන අඛණ්ඩ රේඛාවේ භාවිතය ඔයගොල්ලන්ට පැහැදිලි. එතකොට මේ නිර්මාණය අවශ්‍ය ටික විතරයි මේකේ ඝන අඛණ්ඩ රේඛාවෙන් තියෙන්නේ. මේ AB රේඛාව ඊට පස්සේ AB ඉහළින් C කොටස ඒ ටික විතරයි ඝන අඛණ්ඩ රේඛාවේ. අනිත් නිර්මාණ රේඛා සියල්ලම මේ අපි කතා කරපු සිහින් අඛණ්ඩ රේඛාවේ. ඩ්‍රොයින් වලදී මේවා ඔබට වැදගත් වෙයි. ඊගාව රේඛාව අපි බලමු. කඩ රේඛාව. කඩ රේඛාව ඔයගලන්ට පේනවා අතරින් අතරට කැඩිලා මේ ස්පේස් වෙච්ච විදිහට රේඛාව සම රේඛාවක් ඇදලා තියෙනවා කඩ රේඛාව. සැඟිදාර දැක්වීම සඳහා. සැඟිදාර. ඒ කියන්නේ කිසියම් වස්තුවක දැන් අර මම ඝනාඛණ්ඩ රේඛාව ගැන කතා කරනකොට කිව්වා පෙනෙන දාර ඔක්කොම ඝනාඛණ්ඩ රේඛා. අපි හිතමු ඒකේ පෙනෙන දාර වලට අමතරව යටපැත්තෙන් තියෙනවා මොනවා හරි මේ නැති දාර. දැන් උදාහරණයක් අපි අඳිමු. දැන් මොන මම ඝනාඛණ්ඩ රේඛාවෙන් ඇඳගත්ත ඉලිකෝණාශ්‍රය. ඉලිකෝණාශ්‍රයක් ඇඳලා ඕකේ අපි හිතමුකෝ භාගයක් තුලින් කට්ටයක් කාදුවක් කපලා තියෙනවා කියලා. එතකොට ඉදිරියෙන් බලනවම ඔය කාදුව පේන්නේ නැහැ. යටපැත්තෙන් ඔය කාදුව තියෙන්නේ. එතකොට මම කරන්නේ මොකද්ද? අන්නේ කාදුව තියෙන බව පෙන්වන්න මෙතනින් නිර්මාණය කරනවා කවුද? මේ විදිහට කඩ රේඛාව. එතකොට විශේෂයෙන් මේවා අඳිනකොට සැලකිලිමත් වෙන්න දුවපිට මේ කඩ රේඛාව මේ ප්‍රධාන දාර ඉක්මවා එළියට යන්න බෑනේ. ප්‍රධාන දාර ඡේදනය කරගෙන මේ කඩ රේඛාවේ ලක්ෂ අවසාන ආරම්භක ලක්ෂ ඉවතට යන්න බෑ. ඒවා විශේෂයි. එහෙනම් කඩ රේඛාව දක්වන්නේ මොකටද? සැඟිදාර දැක්වීම සඳහා. ඊගාවෙක සිහින් දාම රේඛාව. සිහින් දාම රේඛාව මධ්‍ය අක්ෂය හෝ සමමිතික බව දැක්වීම සඳහා. මධ්‍ය අක්ෂය හෝ සමමිතික බව. දැන් මේකේ ඔයගලන්ට මේ මෙතන මේ රූපේ ඇත්තට පැහැදිලි නෑ. මේක ඇත්තටම එන්නේ දිගීරක් සහ කෙටිරක්. දැන් මේකේ ඔයගලන්ට පේනවා නිකන් ඉරියාලා කියලා තියෙනවා. මෙතන නිකන් හිස් වගේ මේ කෙටිර මේන්නේ නෑ. ඔකේ පොඩි තර්කයක්ත් තිබුණා. අර තාක්ෂණයෙන් උගන්වන ගුරුවරුන් ඉගෙන ගත්ත ගුරුකුලයන් ගොඩක් වෙලාවට සමහර වෙලාවට ඉගෙනලා තියෙන්නේ කොහොම ඉගෙනගෙන තියෙන්නේ ඉරයි පිටයි කියන. ඇත්තටම මේවා මේ සීන් දාම රේඛාව දෙකලවර ඝන දාම රේඛාව මේ දෙකම ඉරයි පිටයි නෙමෙයි පුතේ භාවිතා වෙන්නේ. විභාග දෙපාර්තමේන්තුව පිළිගන්න. දිගීර සහ කෙටිර. ඒක නිසා ඔබට සමහර විට දැනටත් උගන්වලා තියෙනවා නම් මේ සීන් දාම රේඛාව සහ දෙකලවර ඝන දාම රේඛාව අපි ඉස්සරහට කතා කරන එක ඉරයි පිටයි කියන ඉරයි පිටයි නෙමෙයි දිග ඉරයි කෙටි ඉරයි එකක් මතක තියාගන්න. මම මෙතන ඇඳලා පෙන්නන්නම්. ඔයගොල්ලෝ ඒතකොට ඩ්‍රෝවිං වල අනිවාර්යෙන් මේ සම්මතයන් භාවිතා කරන්න. මොකද හේතුව විභාග දෙපාර්තමේන්තුව ඇගීම් කටයුතු සඳහා භාවිතා කරන්නේ අර ගුරුකුලවල ඉගෙනීම් නෙමෙයි සම්මත ක්‍රමවේද. ඒක නිසා ඒකවල සිහින් දාම රේඛාව ගත්තොත් මේ විදිහට දිග ඉරක් යනවා. ඊට පස්සේ කෙටි ඉරක්. ආයි දිග ඉරක්, ආපහු කෙටි ඉරක්. ආයි දිග ඉරක්, කෙටි ඉරක්. මේ විදිහට තමයි සිහින් දාම රේඛාව යන්නේ. සමහර වෙලාවට උගන්වලා දිග ඉරක් ගියා පොඩි පිටක්, ආයි දිග ඉරක්, පොඩි පිටක්, ආයි දිග ඉරක්, පිටක්. මේ විදිහට මේක භාවිතා කරන්නේ නෑ විභාග දෙපාර්තමේන්තුව මගින් ඇගීම් කටයුතු සඳහා. ඒක නිසා නිවැරදිම ක්‍රමය අපි හුරු වෙමු. අපි ඉගෙන ගත්ත දේ මොකක් වුණත් තමන්නේ නිවැරදි ක්‍රමය හුරු වෙමු. ඒක නිසා මේ ඉරයි පිටයි වෙනුවට දිග ඉරයි කෙටි ඉරයි භාවිතා කරන්න. එතකොට සිහින් දාම රේඛාව භාවිතා කරනවා අපි මධ්‍ය අක්ෂය දක්වන්න. අපි හිතමුකෝ මොකක් හරි වස්තුවක් අපි ඇඳලා පස්සේ ඒක සම්මිතිකව කොටස් වලට බෙදන්න පුළුවන් කියන අන්නේ සම්මිතික මධ්‍ය අක්ෂය දක්වන්න අපිට සිහින් දාම රේඛාව භාවිතා කරන්න පුළුවන්. එහෙම නැත්නම් මේ වස්තුවේ හරියට මැදින් බෙදෙනවා. මේ මැද අක්ෂයේ මධ්‍ය අක්ෂය දක්වන්න මේ සිහින් දාම රේඛාව
භාවිතා කරන්න පුළුවන්. ඊගාව රේඛාව ගත්තොත් සම්මත රේඛාව දෙකලවර ඝන දාම රේඛාව. දෙකලවර ඝන දාම රේඛාව අපි අඳින්නේ ඡේදනය කළ යුතු කුෂ්ඨ දක්වන්න. උදාහරණයක් විදිහට අපි ගමුකෝ මේක මම ගන්නකො මේ ළඟම තියෙන උදාහරණ. දැන් මෙන්න මේක අපිට කියලා තියෙනවා මෙතනින් ඉදිරි පෙනුම අඳින්න. දැන් මේ පැත්තෙන් ඔය ඉදිරි දිශාවෙන් ඔයගොල්ලෝ ඉන්න දිශාවෙන් බලන් ඉන්න දිශාවෙන් ඉදිරි පෙනුම. ඊට පස්සේ මෙන්න මෙතන දාලා තියෙනවා මෙන්න මේ දෙකලවර ඝන දාම රේඛාවෙන් xx කියලා තලයක්. දෙකලවර ඝන දාම රේඛාව දාලා xx කියලා තලයක් දාලා නම් කරලා අපිට කියනවා xx දෙසින් xx රේඛාවෙන් එක්කොට මෙන්න මේ පැත්තේ b දෙසින් අපි හිතමු මේ පැත්තෙන් b අකුර තියෙන කියලා. b දෙසින් පැතිපෙනුම xx රේඛාවෙන් ඡේදනයේ රූපසු යන දක්වන්න. අපි කියනවා ඡේදිත පැතිපෙනුම අඳින්න. එතකොට අපේ වස්තුවේ තියෙන ඔයගලන්ට දීලා තියෙන රූපේ ඩ්‍රෝවින් එකේ තියෙන්නේ මෙන්න මේ විදිහට ඇඳලා අයිසෝමෙට්‍රික් එකක් ඇඳලා සමාංශකයක් ඇඳලා ඒක xx කියලා තලයක් දාලා තියෙනවා. කැපුම් තලයක්. එතකොට ඔන්නේ කැපුම් තලය දාන්න අපි භාවිතා කරන්නේ කවුද? දෙකලවර ඝන දාම රේඛාව. එතකොට මේ සිනික් දාම රේඛාවයි දෙකලවර ඝන දාම රේඛාවයි අතර වෙනස තමයි. දැන් මේකේ ඔයගලන්ට පේනවා මේ දිගීර කෙටීර ඝනකම එකයි. ඝනකමේ වෙනසක් නැහැ. දෙකලවර ඝන දාම රේඛාවක් යනකොට ඔයගලන්ට පේනවා මෙන්න මේ ආරම්භකේ මම ඇඳලා පෙන්නන්න. දිගීර කෙටීර ආපහු දිගීර කෙටීර දිගීරකින් ආපහු අවසන් වෙනවා. එතකොට මේකේ මෙන්න මේ ආරම්භක දිගීර සහ අවසාන වෙන දිගීර ඔයගලන්ට පේනවා මේකේ ආරම්භක දිගීරයි අවසාන දිගීරයි මේ සාමාන්‍ය රේඛාවල ඝනකමට වඩා වැඩි. ඒකයි අපිට කියන්නේ දෙකලවර ඝන දාම රේඛාව කියන්නේ. අනිවාර්යෙන් මතක තියාගන්න මේ දාම රේඛාව දිගීරකින් ආරම්භ වෙලා දිගීරකින් අවසන් වෙන්න ඕනේ. එමයි ක්‍රම වෙන්නේ. කෙටීරකින් ආරම්භ වෙන්නේ හැම වෙලේම දිගීරකින් ආරම්භ වෙලා අවසන් වෙන්නේ දිගීරකින්. අපි උදාහරණයක් ගමුකෝ මෙන්න මේ වගේ වස්තුවක් කියලා. එතකොට මේ වගේ වස්තුවක් නම් අනිවාර්යෙන් මෙතන පටන් ගන්නත් ඕනේ දිගීරකින්. සම්මිතික බව දක්වන්න අවසාන වෙලා තියෙන්න ඕනේ දිගීරකින්. එතකොට දිගීරයි කෙටීරයි ආපහු දිගීරයි කෙටීරයි. මේ විදිහට තමයි අපි දක්වන්න ඕනේ. ඔබට ඩ්‍රෝවින් අඳිනකොට මේවා ඉතාම පැහැදිලි වෙයි. අවසාන සම්බන්ධ රේඛාව අපිට මෙතන බැලුව හැකි. සිහින් අඛණ්ඩ අවදි රේඛාව. දැන් ඔයගලන්ට පේනවා සරල රේඛාවක් නෙමෙයි මේක මේ වක්‍ර රේඛාව වගේ තමයි භාවිතා කරලා තියෙන්නේ. සිහින් අඛණ්ඩ අවදි රේඛාව භාවිතා කරනවා කඩ පෘෂ්ඨ දැක්වීම සඳහා. කඩ පෘෂ්ඨ උදාහරණයක් ගන්නකො දිගින් ගොඩාක් වැඩි වස්තුවක් පරදාසියක් මත අදින්න. පළල අඩුයි දිග ගොඩාක් වැඩි. එතකොට අපි මොකද කරන්නේ? කඩ පෘෂ්ඨ දාලා ඇඳලා දක්වන්න පුළුවන් උදාහරණයක් විදිහට. එතකොට මේ කඩ පෘෂ්ඨය දක්වන්න අපිට භාවිතා කරන්න පුළුවන් කවුද? සිහින් අඛණ්ඩ අවදි රේඛා. ඉන්නා මෙන්න මේ සම්බන්ධ රේඛා ටික දුවේ පුතේ හොඳට අවබෝධයට ගන්න විශේෂයෙන් අර මම කියපු මෙන්න මේ රේඛා දෙක සිහින් දාම රේඛාවයි දෙකලවර ඝන දාම රේඛාවයි දිගීරයි කෙටීරයි. ඒකත් විශේෂයෙන් මතක තියාගන්න හේතුව ඒ සම්බන්ධයන් අර විභාග දෙපාර්තමේන්තුව පිළිගන්න මූලික සම්බන්ධ ක්‍රමවේද ස්ටෑන්ඩඩ් එක. මූලික සම්බන්ධයන් පිළිපදින්න. එතකොට ඔයගලන්ට උපරිම ලකුණක් විභාගයේදී උපයා ගන්න පුළුවන් වෙයි. හරි. රේඛා වර්ග ටිකත් හරි. එතකොට මූලික ජ්‍යාමිතික අංක ගැන අපි කතා කළා. ඊට පස්සේ රේඛා වර්ග ටික ගැන කතා කළා. ඊගාවට අපි බලමු ඩ්‍රෝවින් වල තවත් වැදගත් වෙන කොටස. ඉංජිනේරු වෙන්නේ තවත් වැදගත් කොටස. ඊට කලින් මේ රූප සටහනක් තියෙනවා. මේක නම් එච්චර මේක පැහැදිලි නෑ. ඔයගලන්ට මම මේ තිරේම ඔයගලන්ට දකින්න ලැබෙන්නේ මේ මූලික රේඛා සියල්ලම භාවිතයෙන් අඳපු නිර්මාණය. ඒක රූප සටහනක් තිරේ දකින්න ලැබේ. මේ ප්‍රසන්ටේෂන් එකේ රූපේ එච්චරම පැහැදිලි නෑ ඔයගලන්ට. ඔය තියෙන දුරත් එක්ක තියෙන ආලෝක තත්ත්වයත් එක්ක. ඊගාට වැදගත්ම දෙයක් අපි කතා කරන්නේ සම්මත රාමුවත් බොහොම වැදගත් වෙනවා. මොකද හේතුව ඩ්‍රෝවින් එකක් අපි නිකන් කඩදාසියක අඳලා නතර වෙන්නේ නැහැ. නිකන් කඩදාසියක අපි අඳින්නේ නැහැ. කඩදාසියක් අරගෙන ඔකේ සම්මත රාමුව ගහලා ඒ කඩදාසියට ගැලපෙන සම්මත රාමුව ගහනවා. සම්මත රාමුව ගහලා ඒ සම්මත රාමුවේ ඩ්‍රෝවින් එක අඳින්න නියමිත ඉඩක් තියෙනවා. අන්න එතන තමයි අපි ඩ්‍රෝවින් එක අඳින්නේ. සම්මත රාමුව ගහීමේ වාසි තමයි වැදගත්කම තමයි එකක් තමයි හොඳ නිමාවක් ලැබෙන්නේ. කඩදාසියට හොඳ නිමාවක් ලැබෙනවා. අනිත් එක තමයි අපේ ඩ්‍රෝවින් එක ඉස්මතු වෙලා පේනවා ටක්ක. සම්මත රාමුව බලපු ගමන් සම්මත රාමුවේ තියෙන ඩ්‍රෝවින් එකට අදාළ තොරතුරු ටික ඊට පස්සේ මොනවද තියෙන්නේ? ඩ්‍රෝවින් එක ඇඳලා තියෙනවා. නිවැරදිව ඒ කොලේ බැලන්ස් කරලා සම්මත රාමුව තුල. එතකොට මොකද වෙන්නේ? හොඳ උසස් නිමාවක් සහ ඩ්‍රෝවින් එකට
මොකද පෙනුමක් ලැබෙනවා. ඒ සියලුම දේවල් නිසා මේ සම්මත රාමුව වැදගත් වෙනවා. ඒතකොට අපි කතා කරලා තියෙන සම්මත රාමුව සම්බන්ධයෙන් දැන් මෙතන කියනවා සම්මත රාමුව කාර්මික චිත්‍රයක් ඇඳීමේදී කඩදාසිය මත සම්මත රාමුව ඇඳීම ඉතා වැදගත් වේ. එමගින් කඩදාසිය මත ඇති කාර්මික චිත්‍රය ඇසට හොඳින් ග්‍රහණය කර ගැනීමට හැකි වෙන වාසිය. එතකොට මේ විදිහට සම්මත රාමුව ගහලා ඩ්‍රෝවින් එකක් ඇඳුවොත් ඒ ඩ්‍රෝවින් එකට අංගාල ඇහැට ක්ලික් වෙනවා. අපි කියන්නේ ඇහැට අංගාල ගැටෙන්නේ ඩ්‍රෝවින් එක. මොකද මේ රාමුවේ මේ ඩ්‍රෝවින් එක උලුප්පල දක්වනවා. ග්‍රහණය කර ගැනීමට හැකි වෙන වාසයේම විශේෂ පෙනුමක් ඇති කරගන්න. සුවිශේෂී පෙනුමක් ඇති කරගන්න. ඊගාට වැදගත්ම දෙයක් තමයි රටවල් ආයතන ආයදී කඩදාසියේ ප්‍රමාණය යන කරුණු මත සම්මත රාමුවේ ප්‍රමාණය හා සම්මත වගුවේ අඩංගු කළ යුතු කරුණු වල යම් යම් වෙනස්කම් සිදු විය හැකියි. එක එක රටවල් භාවිතා කරන සම්මත රාමුව සමහරලාට පොඩි වෙනස්කම් වෙන්න පුළුවන්. ඊට අමතරව එක එක ආයතන ඒගොල්ලන්ගේ ඩ්‍රෝවින් සඳහා භාවිතා කරන සමහර සම්මත රාමු වෙනස් වෙන්න පුළුවන්. අර ස්ටෑන්ඩඩ් එකම තමයි එකට තව කොටස් එකතු කරලා එහෙම නැත්නම් එකෙන් තව කොටස් ටික අඩු කරලා. ඒක ගැටලුවක් නෑ. කොහොම වුණත් සම්මත රාමු නිර්මාණය වෙලා තියෙනවා. සමහරලාට කඩදාසියක් A4 කඩදාසියට එන සම්මත රාමුව නෙමෙයි A3 එකට ඇඳෙන්නේ. ඒ වගේ ඒ අනුවත් වෙනස්කම් තියෙනවා. එතකොට මේ A4 කඩදාසියේ සම්මත රාමුව අඳින විදිය ඔයගොල්ලන්ට දක්වලා තියෙන්නේ. එතකොට මේ රතු පාටෙන් තියෙන්නේ සාමාන්‍ය කඩදාසියේ මාජින් එක. අපේ කඩදාසියේ තියෙන මාජින් එක තමයි රතු පාටෙන් තියෙන්නේ. කළු පාටෙන් තියෙන්නේ සම්මත රාමුව ඇඳලා. දැන් එතකොට මේ සාමාන්‍ය මාජින් එකේ ඉඳලා ඔයගොල්ලන්ට පේනවා දකුණු පැත්තේ මිලිමීටර 5ක් ඉහළින් මිලිමීටර 5ක් පහළින් මිලිමීටර 5ක් කරලා තියෙනවා ગેප් එක. වම් පැත්තට එනකොට වම් අත පැත්තට එනකොට මිලිමීටර 15ක්. මේ මිලිමීටර 15ක් තියෙන්නේ මේක බයින්ඩ් කරනවා නම් ස්ටේපල් කරනවා නම් බයින්ඩ් කරනවා නම් අන්න ඒවට අවශ්‍ය අර අමුණන්න අවශ්‍ය ඉඩ. එතකොට ඔයගලන්ට පේනවා මේ වම් අත පැත්තේ මිලිමීටර 15ක පරතරයක් සිටින්න ඉහළින් පහළින් සහ දකුණින් මිලිමීටර 5ක පරතරයක් ඉන්න විදිහට කොටුවක් නිර්මාණය කරගන්න. මෙන්න කොටුවක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට ඒක තමයි සම්මත රාමුවේ මූලික රාමුව. කඩදාසියේ එළිය එජ් එක තමයි මේ තියෙන රතු පාටට. ඒක ඇතුලේ අපි නිර්මාණය කරගෙන තියෙනවා මූලික රාමුව. ඊට පස්සේ මූලික රාමුවේ පහළින් ඔයගලන්ට පේනවා මේ අණු කොටස් වලට බෙදලා තියෙනවා තවත් කොටසක් අපි කියනවා සම්මත රාමුවේ වගුව. ඕකේ තමයි ඩ්‍රෝවින් එකට අදාළ සම්මත තොරතුරු ටික සියල්ලම දක්වන්නේ. මොකද ඩ්‍රෝවින් එකක් නිකන් ඇඳලා ගියාට වැඩක් නැහැ. මොකද්ද මේ ඇඳලා තියෙන්නේ? මොකද්ද පරිමාණය? කවුද ඇඳේ? කොහෙද ඇඳේ? කොහෙටද ඇඳේ? කොහොමද ඇඳේ කියන සියල්ලම මෙන්න මේ වගුවේ දක්වන්නේ. එතකොට ඩ්‍රෝවින් එක කියවලෙක් කරාට මොකද පැහැදිලි අවබෝධයක් තියෙනවා මේ මොකද්ද මේ මට ඇඳලා ඇවිල්ලා තියෙන්නේ කියලා. හරි. එතකොට දැන් සාමාන්‍ය සම්මත රාමුවේ මේ ප්‍රධාන රාමුව ගහ ගන්න විදිය ඔයගලන්ට පැහැදිලි. වමෙන් මිලිමීටර 15යි ඉහළින් පහළින් දකුණින් මිලිමීටර 5ක් කරලා ප්‍රධාන රාමුව ගහ ගන්න හැකි. ඊට පස්සේ අපි බලමු මේකේ සම්මත වගුව සම්මත රාමුව වගුව මෙන්න ඔයගලන්ට පේනවා අර සම්මත රාමුව වගුව. කලින් පොඩියට තිබුණේ දැන් ටිකක් ලොකෝට අරගෙන තියෙනවා. එතකොට සම්මත රාමුව වගුව ගහන්නේ මේ තියෙන ප්‍රධාන රාමුවේ එජ් එක පහළ එජ් එක එතන ඉඳලා මිලිමීටර 40ක් උඩින් ලක්ෂයක් පිටව ගන්නවා රේඛාවක් ඇඳ ගන්නවා මිලිමීටර 20ක් වර්තයේ තියා රේඛාවක් ඇඳ ගන්නවා මෙතනට එනකම් ඊට පස්සේ මේ මිලිමීටර 20යි 40යි රේඛා දෙක ගහගෙන ඉවරයි ඊගාට මෙන්න මෙතන ඉඳලා මේ වම් අත පැත්තේ එජ් එකේ ඉඳලා මිලිමීටර 30ක් උසට බෙදා ගන්නවා ආපහු මිලිමීටර 30ක් උසට බෙදා ගන්නවා මෙන්න මේ ඉහළ කොටස විතර ආයි මිලිමීටර 20ක් 30ක් ඊට පස්සේ මේ අවසානයේ මේ පැත්තේ කඩදාසියේ අවසාන මේන් කාටර් එක මේන් එජ් එකේ ඉඳලා අපි නිර්මාණය කරගත්තු රාමුවේ ඉඳලා මිලිමීටර 30ක් දුරින් මේ පල්ලෙහා කොටුව බෙදා ගන්න. එතකොට ඔයගලන්ට පැහැදිලි. ඊට පස්සේ අපි කරන්නේ මෙන්න මෙතන මේ මිලිමීටර 30යි 20යි 30යි බෙදලා අපි හදාගත්තු මේ කොටස මෙන්න මෙතන උස වෙනවා මිලිමීටර 20ක්. එතකොට ඒක සමාන කොටස් තුනකට මේ විදිහට බෙදලා දක්වා ගන්න ඕන සම්මත රාමුව වගුවේ ඩිමෙන්ෂන් ප්‍රමාණයන් අපිට දීලා තියෙනවා. ඊට අපි බලමු පුරවන්නේ කොහොමද කියලා. ඔන්න පුරවන විදිය ඔයගලන්ට තියෙනවා බලන්න මම මේ පැත්තට එන්න. මෙහා පැත්තට ඒක ඔයගලන්ට පැහැදිලිව බලාගත්ත හැකි. මෙන්න මේ පළවෙනි කොටුවේ. මෙතන තියෙන මෙන්න මේ පළවෙනි කොටුව අපි ලියන්නේ ද්‍රව්‍ය. ඒ කියන්නේ අපි අඳින ඩ්‍රෝවින් එක නිර්මාණය කරන ද්‍රව්‍ය මොනවද? උදාහරණයක් විදිහට අපි කියමු පිත්තල වලින් තනු අල්ලුවක්. එතකොට ද්‍රව්‍ය තමයි මොකද්ද මෙතන ලියවෙන්නේ පිත්තල. එහෙම නැත්නම් දැව වලින් තනු සම්බන්ධක අල්ලුවක්. එහෙනම් මෙතන ද්‍රව්‍ය මොකද්ද? දැව. එතකොට මේක නම් ලියලා තියෙනවා ප්ලාස්ටික්. එතකොට මේ පළවෙනි කොටුවේ මෙතන ලියවෙන්නේ මොකද්ද? ද්‍රව්‍ය. දෙවෙනි කොටුව පරිමාණය ස්කේල් එක මොකද්ද?
පරිමාණය. ඒ කියන්නේ දැන් අපි හිතමු උදාහරණයක් සාමාන්‍ය වස්තුවක් නම් කඩදාසියක සැබෑ ප්‍රමාණය අඳින්න පුළුවන් නම් අපි ලියනවා පරිමාණය කීයද? 1:1යි. ඒ කියන්නේ අපේ ඩ්‍රොවින් එක මැන්නත් සැබෑ වස්තුව මැන්නත් දිග එකයි. අපි කියනවා සේම් ස්කේල් කියලා. එකම ස්කේල් එකට තමයි ඇඳලා තියෙන්නේ. එතකොට පරිමාණය 1:1යි. අපි හිතමු ගොඩාක් විශාල වස්තුවක් කියලා. බිල්ඩින් එකක ප්ලෑන් එකක් A4 කඩදාසියක අඳිනවා. දැන් මොකද වෙන්නේ? බිල්ඩින් එක ගොඩාක් විශාලයි. A4 එකට ගන්න බෑ. අපි මොකද කරන්නේ එතකොට? කුඩා කරලා අඳිනවා. පරිමාණය අඩු කරලා අඳිනවා. එතන අපි මොකද කරන්නේ? මෙන්න මෙතන කියනවා අපි අඳපු පරිමාණය කීයද? එතකොට කඩදාසිය මත තියෙන ඩ්‍රොවින් එකේ දිග අර පරිමාණය වැඩි කරාට පස්සේ අපිට ලැබෙනවා මොකක්ද? සැබෑ දිග. පැහැදිලි නේද? එහෙනම් මේක පැහැදිලි. මෙතන දෙවෙනි කොටුවෙන් කියන්නේ පරිමාණය. ඊට පස්සේ මේ පල්හා මෙන්න මේ ලොකු කොටුවෙන් කියන්නේ චිත්‍රේ නම. චිත්‍රේ නම උදාහරණයක් අර මම කලින් ගත්ත එකම අපේ හිතමුකෝ තඹ සම්බන්ධක ආධාරක කොටසක සමාංශක චිත්‍රය. සම්බන්ධක කොටසක සමාංශක චිත්‍රය. ඒක අපිට මෙතන ලියන්නේ මොකක්ද? ද්‍රව්‍ය තඹ පරිමාණය අපි කමු 1:1යි කියලා. මෙතන තියෙන්නේ මොකක්ද? සමාංශක චිත්‍රය. එහෙම නැත්නම් සම්බන්ධ කාර්යෝක සමාන්තක චිත්‍රය. අපිට එහෙම ලියවෙන්නේ. ඒකට මෙතන තියෙන චිත්‍රේ නම ඊට පස්සේ මෙතන තියෙනවා චිත්‍රාංකය. ඔයගලන්ට ප්‍රශ්නේදී දෙනවා සමහර වෙලාවට. සමහර අවස්ථාවල ඩ්‍රොයින් ප්‍රශ්නෙට මේ වගුව ප්‍රමාණ ලකුණු තියෙනවා. ඒකට මේවා දැනගෙන ඉන්නවනේ. මෙතන තියෙන චිත්‍රාංකය. ඊට පස්සේ උඩ තියෙනවා ආයතනය මොකද්ද? කොහෙද අපි මේක ඇඳින්නේ? මොන ආයතනය මගින්? දැන් මෙතන නම් පාසලක් පාවිච්චි කරලා තියෙන මහරගම මහාවිද්‍යාලයේ 10 වසරේ අපිට දෙනවා ඩ්‍රොයින් වල ප්‍රශ්න වල කාර්මික විද්‍යාව. එතකොට ඒක කොහේ හරි ඒ ඕගොල්ලන්ගේ අහවල් ප්‍රදේශයේ දාලා අහවල් ප්‍රදේශයේ කාර්මික විද්‍යාලය. එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ පාසල. ඒක ආයතනයේ නම තමයි මෙතනට එන්නේ. ඊට පස්සේ මෙන්න මේ කොටු ටිකට අහම මෙන්න මේ කොටුව කොහොමද හිස්? මේ පළවෙනි කොටුව තුනේ පළවෙනි මෙන්න මේ තීරුවේ මේ තීරු තුනේ ඒකේ කොටු තුනේ මෙන්න මේකේ පළවෙනි එක හිස්. දෙවෙනි එකේ අනිවාර්යෙන් අපි ලියන්නේ මෙන්න මේක අඳිනලාද. අඳිනලාද කියන අකුරු ටික තමයි මෙතන ලියන්නේ. ඊට අඩ එකේ ලියන්නේ පරිශාකලයේ කියන අකුරු ටික. ඊට පස්සේ මෙතන උඩ තියෙනවා දිනය. ඒක දිනය කියලාමයි ලියන්නේ. මෙතන නම. ඒවා අර අපි කියන්නේ ටෙම්ප්ලේට් කියලා. ටෙම්ප්ලේට් විදිහට ආයේ මෙතන අනිවාර්යයෙන් ලියන්නේ දිනය කියන එක මෙතන කියවෙන්නේ නම කියනන්නේ නම කියන එක විතරයි ලියන්නේ. අපේ නම එහෙම ලියන්නේ නැහැ එතන. නේද? ඊට පස්සේ අපේ වගුව එනවා අඳිනලාද්දී. මෙන්න මේ දෙක මාරු වුණාට ගැටලුවක් නැහැ. මේ 9යි දිනයයි ඒක සමහරවිට මාරු වෙන අවස්ථාවක් තියෙනවා. ඒක ගැටලුවක් නැහැ. අනිත් ඒවා නම් මාරු කරන්න බෑ. එතකොට අපේ ප්‍රශ්නේ කියන අපි උදාහරණයක් ගමුකෝ 2020 10යි දෙවෙනි දින. පියල් විසින් නැඳ නිමල් විසින් පරීක්ෂා කරනවා. එතකොට අපි මෙතන ලියන්නේ අන්තිමරාත්‍රයේ දිනේ කවද්ද? අර මුලින් කියවෙච්ච දිනේ. මෙන්න මේ දිනේ. ඇන්දේ කවුද? අපි ගමුකෝ පියල් කියලා මම මට මතක විදිහට කිව්වේ. ඒතකොට පියල් හරි කවුම හරි ඇන්දේ අඳුවේ කෙනාගේ නම ඊට පස්සේ පරීක්ෂා කළේ කවද්ද? එදාම පරීක්ෂා කළා නම් මේ දින දෙකම එකයි. වෙන දවසක පරීක්ෂා කරා නම් මේ දින දෙක පරීක්ෂා කරපු දිනේ වෙනස් වෙනවා. ඇන්දර පක්ෂේ පරීක්ෂා කරන්න ඕනේ. ඒවත් මතක තියාගන්න නේද? ඇන්දර පක්ෂේ පරීක්ෂා කරන්න ඕනේ. ඒකින්ද මේ දින දාන කොට සැලකිලිමත් වෙන්න ප්‍රශ්නේ. එතකොට මේ පරීක්ෂා කලේ කවුද කියන එක නම මෙතනට ලැබෙනවා. එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි දැන් මේ සම්මතනාම වගුව පුරුණ විදිහේ අපෝසරයක් මම මතක් කරගෙන යනවා මේ විදිහට. මෙතන මේ පළවෙනි කොටුවේ ද්‍රව්‍ය, දෙවෙනි කොටුව මෙතන පරිමාණය, චිත්‍රයේ නම, චිත්‍රාංකය, ආයතනය, ඊට පස්සේ මේ ටික කොහොමද අඳිනලාද්දී පරීක්ෂා කළේ දිනේ නම. මෙතන අපේ ඩ්‍රොවින් එකට අදාළ ඒ දින දෙක සහ නම් දෙක සටහන් කරන්න ඕනේ. එහෙනම් දැන් ඔන්න සම්මත රාමුව ගැන ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ලැබෙන්නේ. එහෙනම් දැන් මම හිතන්නේ ඔයගොල්ලන්ට හොඳ අවබෝධයක් ඇති මේ මූලික ජ්‍යාමිතික අංග සම්බන්ධයෙන් ඊට අමතරව සම්මත රේඛා සම්බන්ධයෙන් අවසාන වශයෙන් අපි කතා කරමු සම්මත වගුව සම්බන්ධයෙන්. මේවා දුවේ පුතේ අර ඉංජිනේරු වැන්දීමේ මූලිකම සංකල්ප. ඒක නිසා බොහොම නිර්වෘල්ව ඔබ ඔළුවට දාගන්න. මොකද හේතුව ඒවා නිර්වෘල්ව ඔබට අවබෝධ වුණා නම් මෙතන ඉහාට අපි කතා කරන දේවල් ඉතාම පහසුවෙන් ඔබට ග්‍රහණය කරගන්න පුළුවන්. ඒතකොට ඉදිරියේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන ප්‍රධාන වශයෙන් දැන් අපි මේ ඉංජිනේරු වැන්දීම හඳුන්වලා ඉවරයි. අත්‍යවශ්‍ය දේවල් ටික උපකරණ ගැන කතා කළා, රේඛා වර්ග කතා කළා, මූලික ජ්‍යාමිතික අංග කතා කළා, සම්මත වගුව කතා කළා. ඊට පස්සේ අපි කතා කරනවා මේ ඩ්‍රොවින් අඳින ක්‍රමවේද සම්බන්ධයෙන්. ඊට කලින් අපි කතා කරනවා ස්කේල් සම්බන්ධයෙන් පරිමාණ ගැන අපි කතා කරන්න ඕනේ. සම පරිමාණයෙන් අඳිනවද? කුඩා කර ඇඳීමෙන් අඳිනවද? කුඩා කර ඇඳීමේ පරිමාණ මගින් එහෙම නැත්නම් විශාල කර ඇඳීමේ පරිමාණ මගින් අඳිනවද? ඊට අමතරව මාන විශේෂයෙන් ඩිමෙන්ෂන් සම්බන්ධ. ඩ්‍රොවින් කොච්චර හොඳට ඇඳවත් වැඩක් නැහැ දුන්නේ. අපි ඩිමෙන්ෂන් හරියට දැම්මේ නැත්නම් අපේ ප්‍රොඩක්ට් එක මොකද වෙන්නේ? අපි එළියට එන ප්‍රොඩක්ට් එක අපිට අවශ්‍ය ප්‍රොඩක්ට් එක එළියට එන්නේ නැහැ. ඒක නිසා විශේෂයෙන්
ප්‍රොඩක්ට් එකක් පැත්තෙන් ගත්තොත් එහෙමයි ඔයගොල්ලන්ගේ විභාගයේ පැත්තෙන් ගත්තොත් ඔයගොල්ලෝ ඩ්‍රොවින් එක 100%ක් යනලා ඔයගොල්ලෝ ඩිමෙන්ෂන් හරියට දාලා නැත්නම් ඒ මාන වලට අදාළ ලකුණු සියල්ලම ඔබට අහිමි වී යනවා. ඉතින් ඒක නිසා අපි ඉදිරි වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ප්‍රධාන වශයෙන්ම මාන සම්බන්ධය සහ පරිමාණ සම්බන්ධය. මේ වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න කියන මතක් කිරීම ඔබට කරන ගමන් මේ සියලුම කරුණු ඔබගේ යාළු මිත්‍රාදීන් සමග බෙදා ගන්න උමාරු කර ගන්න දැන් මේ රටේ තියෙන තත්ත්වයත් එක්ක විශේෂයෙන් ඔබට අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාව පාසලෙන් ලබන්න තියෙන අධ්‍යාපනය ලබන්න තියෙන අවස්ථාව අහිමි වෙලා ගිහින් තියෙනවා. ඒකට උපකාරයක් විදිහට ඒකට විකල්පයක් විදිහට තමයි අපි මේ වීඩියෝ මාලාව අපේ පාසලේ දරුවන්ට සහ මේ ලංකාව පුරා විසිරී ඉන්න සියලුම දරුවන්ට ලබා ගන්න පුළුවන් වෙන සත්කාරයක් වශයෙන් කරන්නේ. මේ සත්කාරය ඔබ දාන්න කියන සියලුම දෙනාත් එක්ක බෙදා ගන්න කියන ඉල්ලීම කරන ගමන් අදට අපි ඔබේ සමුගෙන යනවා.